අද අපි ක්ලාස් එක පටන් ගමු පුතේ. අයිබෝවන් ඔයාලා හැමෝටම මම ගිය සතියේ ඔයාලට පේපර් එකක් කරන්න දුන්නේ. ගිය සතියේ මේ පිට සතියේ දුන්නේ. ගිය සතියේ සමහර කට්ටිය කරලා තිබ්බ නැති නිසා මම තවත් වැඩිපුර සතියක් දුන්නා කරලා බදාදාට කලින් දාන්න කියලා බදාදා කලින් දාන කට්ටියගේ පේපර් එක මම රිවිව් කරනවා. එතනින් පස්සේ වෙන කට්ටියගේ පේපර් එක රිවිව් කරගන්න වෙලාවක් මට ලැබෙන්නේ නැහැ කියලා. හරි කොහොම හරි කමන්නේ. අද කරන්නේ අපි ඔයාලගේ ඔක්කොමත් එක්ක පේපර් එක රිවිව් කරන එක. පේපර් එක සම්පූර්ණ සාකච්ඡා කරනවා අද. හරි. ඒත් එක්ක මම ඔයාලට මේකේ ලකුණු දාගන්න කියලා දෙනවා. ඉතින් ඔයාලා අවංක වෙලා ලකුණු දාගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. මම දන්නවා දැන් මගේ ළමයි බොරු ලකුණු දාන්නේ නැහැ නේ. දාලා තේරුමක් නැහනේ. අපි අපේ තියෙන වැරදි හදාගෙන ඉස්සරහට යන එකනේ වැදගත් නේද? බොරුවට ලකුණු අපි දාගෙන පෙන්නලා තේරුමක් නැහැ. හරි. මම ඔයාලගේ පේපර් වලට මම පෞද්ගලිකව ලකුණු දැම්මේ නැහැ. නමුත් මම ඒවා බැලුවා භාගයක්ගේ බදාදාගෙන් පස්සේ උපු කට්ටියගේ පේපර් වල මට තාම බලන්න බැරුව ගියා පේපර්. හරි. එහෙනම් අපි පේපර් එක ඕපන් කරගෙන පටන් ගමු. ඔයාලත් උත්තර ලියපු එක, ඔයාලා උත්තර ලියපු එක අතර ගන්න. රතු පෑනකුත් ගන්න. රතු පෑනත් අරගෙන අපි ලකුණු දාගන්න ගමන් පේපර් එක බලමු. ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ. මේක නේද මම දුන්නු පේපර් එක? ඔව්නේ. ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පරිශීලකයා යනු කවුරුන්දයි හඳුන්වා පරිශීලකයන් සඳහා උදාහරණ 4ක් ලබා දෙන්න. පරිශීලකයා යනු කවුරුන්දයි හඳුන්වා පරිශීලකයන් සඳහා උදාහරණ 4ක් ලබා දෙන්න. පරිශීලකයා කියලා කියන්නේ පරිගණකය භාවිතා කරන ඕනෑම පුද්ගලයෙක් නේ. පරිගණකය භාවිතා කරන ඕනෑම පුද්ගලයෙක්. එහෙනම් ඔයාලා උත්තරේ ලියලා තියෙන්න ඕනේ. පරිගණකය භාවිතා කරන ඕනෑම පුද්ගලයෙක් පරිශීලකයෙකු ලෙස හඳුන්වයි. හරි. එතකොට උදාහරණ විදිහට පරිශීලකයන්ට උදාහරණ මොකක්ද ලියුවේ? මට කියන්න අංජන මොනවද උත්තර ලියුවේ? පරිගණක ක්‍රීඩා, ප්‍රතිලේඛන සැකසීම, අන්තර්ජාලයට පිවිසීම. පරිශීලකයන්ට උදාහරණ අහන්නේ. එතකොට අපි පරිශීලකයන්ට උදාහරණ අපුවම කවුරු හරි මිනිස්සුયો ගැන මේ අහන්නේ. නේද? පරිගණකේ භාවිත කරන වැඩ නෙමෙයි අහන්නේ. දිරාස මොනවද ලියුවේ? ජාල පරිපාලක, පද්ධති විශ්ලේෂක. හරි. අපිට ගන්න පුළුවන් ශිෂ්‍යයන් ගන්න පුළුවන්. හරි. පරිශීලකයන් විදියට. ගුරුවරු ගන්න පුළුවන්. හරි. ඔය සාමාන්‍ය පරිශීලකයෝ ගත්තොත් ඒ වගේ ඕනම කෙනෙක් වාට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණක පරිශීලකයෝ කියන්නේ පරිගණක ආශ්‍රිතම පරිශීලකයෝ අපි ගත්තොත් එහෙම අර කිව්වා වගේ පද්ධති විශ්ලේෂක, ජාල පරිපාලක, ඊට පස්සේ මෘදුකාංග ඉංජිනේරු, දෘඩාංග ඉංජිනේරු, ව්‍යාපෘති කළමනාකරු, ඔය වගේ පරිගණක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාව ගොඩාක් තියෙනවා. නේද? ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඊට අමතරව ඔය වගේ ගොඩ දෙනෙක් ඉන්නවා. හරි. ඒ හැම එක්කෙනෙක්ගෙම ඕනම එකක් ලියුවොත් ඔයාට ඒ ලකුණ හම්බ වෙනවා උත්තරේ නිවැරදි. හරි. එතකොට ඔයාට ওই ප්‍රශ්නට ලකුණු හම්බ වෙනවා. පරිශීලකයා යනු කවුද කියලා හඳුන්වනවාට ලකුණු දෙකකුත් එයාලට උදාහරණ 4ක් දෙනවට ලකුණු දෙකකුත්. උදාහරණ 4ම දෙනවට ලකුණු දෙකක්. එක උදාහරණයකට ලකුණු භාගය ගානේ උදාහරණ 4ට ලකුණු 2යි. එතකොට මේ ප්‍රශ්නට මුල් ලකුණු ඔයාලට 4ක් හම්බ වෙනවා. Taman ගැලපෙන විදිහට ලකුණු දාගන්න බලන්න Taman ලියපු විදියට. නැත්නම් මම ඔයාලට පෙන්නන්නම් අපිට පරිශීලකයන් විදියට තවත් ගන්න පුළුවන් මෙන්න මේ ටික. මේ තියෙන්නේ
ඔයාලට පෙන්වන්න හදපු එකක් නෙමෙයි. නමුත් මෙතන මේ තියෙන්නේ පරිශීලකයෝ. පරිගණක ආශ්‍රිත රැකියාව කරන කට්ටිය තමයි මේ තියෙන්නේ. computer service technician, hardware engineer, software engineer, network engineer, web designer කෙනෙක්, web පිටු නිර්මාණය කරන කෙනෙක්, business analyst, system analyst, security administrator, database administrator, IT manager, IT sales officer, quality analyst, chief IT officer, network professional, programmer, මෘදුකාංග සංවර්ධකයෙක්, cyber security specialist, hackers, data scientist මේ හැම කෙනෙක්ම පරිශීලක විදියට ගන්නත් පුළුවන්. හරි. එහෙනම් මේ විදියට පළවෙනි ප්‍රශ්නෙට ඔයාලා ලකුණු දාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අන්තිමට මට ලකුණු එවන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ දීලා තියෙන පරිගණක ටික භාවිතා කරලා වගුව පුරවන්න කියලා තියෙන්නේ. ජංගමව භාවිතා කරන පරිගණක මොනවාද? නිශ්චිත ස්ථානයක තියලා භාවිතා කරන පරිගණක මොනවාද? සේවා දායක පරිගණකය. සර්වර් කම්පියුටර් එකක් කියලා කියන්නේ අපිට එහෙට මෙහෙට අරන් යන්න පුළුවන් එකක් නෙමෙයි. නිශ්චිත තැනක තියලා භාවිතා කරන එකක්. එහෙනම් සේවා දායක පරිගණකයෙන් ඕනේ මෙතනට. හරි. එයාව හරි අපි උකුළු පරිගණකය. ලැප්ටොප් කම්පියුටර් එක. අපි දන්නවා ලැප්ටොප් කම්පියුටර් එකක් තැන තැන අරන් යන්න පුළුවන්. එහෙනම් එයා වෙන්න ඕනේ ජංගමව භාවිතා කරන පරිගණක වලට. වැඩහල් පරිගණක work station. මම පාඩම ඉගෙනුවා මතක ඇති. work station කියලා කියන්නේ එක තැනක තියලා භාවිතා කරන පරිගණකයක්. මතක නැත්නම් ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්. පාඩමට රෙකෝඩ් කරපු කොටස පළවෙනි පාඩම YouTube එකේ දාලා තියෙනවා. ඒක ආපහු බලන්න පුළුවන් මේ පාඩම. හරි. ඊට පස්සේ work station හරි. notebook computer. notebook පරිගණක කියන්නේ laptop එක වගේමයි. ඒකත් අපිට ජංගමව භාවිතා කරන්නට පුළුවන්. notebook. මෙතන ඔයාලා සම්පූර්ණ නම ලියන්න අවශ්‍ය නැහැ. කියන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකම ලියන්න අවශ්‍ය නැහැ. දෙකෙන් එකකින් ලියලා තිබ්බනම් හරි ඇති. notebook පරිගණකය. ඊට පස්සේ මේස පරිගණකය. desktop computer එක තැනක තියලා භාවිතා කරන පරිගණකයක්. එයාව තැන තැන අරන් යන්න බෑ අපිට. එයාව තියන්නේ විතර නිශ්චිත ස්ථානයක. ස්මාර්ට් ජංගම දුරකථනය නේද? 6 වසර ළමයිකුත් දන්නවා ස්මාර්ට්ෆෝන් එක අපිට තැන තැන භාවිතා අරන් යන්න පුළුවන් ජංගමව භාවිතා කරන පරිගණකයක්. ස්මාර්ට් ජංගම දුරකථනය. ඊට පස්සේ ටැබ්ලට් කම්පියුටර් එක. ටැබ්ලට් පරිගණකයක් අපිට තැන තැන අරන් යන්න පුළුවන්. ටැබ්ලට් පරිගණකය එතකොට ජංගම භාවිතා කරන එක. සියල්ලම ඒකක පරිගණකය. all in one computer එක. එයා අපිට එක තැනක තියලා භාවිතා කරන පරිගණකයක් නේද? සියල්ලම ඒකක පරිගණකය. එතකොට ওই විදිහට මේකට 4යි මේකට 4යි එයාට අපි ලකුණු දෙනවා. ඔක්කොම හරිනම් එකකට එක ගානේ ලකුණු 8ක්. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 8ක් දෙනවා එකකට එක ගාන. වැරදි හදාගන්න වැරදි අය රතු පෑන පාවිච්චි කරන්න. අපි ඉක්මනට කරගෙන යනවා දැන් චුට්ටක් පරක්කු නිසා. 3. ආදාන ප්‍රතිදාන ආචරණ උපාංග යන මොනවාදයි හඳුන්වා එම එක් එක් වර්ගයට උදාහරණ 4 බැගින් ලබා දෙන්න. හරි. එතකොට ඔයා මේකට හඳුන්වලා දීලා තියෙන්න ඕනේ ආදාන උපාංග කියන්නේ මොනවද කියලා හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ උදාහරණ 4ක් දීලා තියෙන්න ඕනේ. ඒ වගේමයි ප්‍රතිදාන උපාංග කියන්නේ මොනවද කියලා හඳුන්වලා එයාටත් උදාහරණ 4ක් දීලා තියෙන්න ඕනේ. ආචරණ උපාංග කියන්නේ මොනවද කියලා හඳුන්වලා. ඒ කියන්නේ storage devices මොනවද කියලා හඳුන්වලා දීලා එයාටත් උදාහරණ 4ක් දීලා තියෙන්න ඕනේ. හරි. දැන් මම කියන්නම් ආදාන උපාංග කියලා කියන්නේ හැඳින්වීම පරිගණකයට එහෙම නැත්නම් දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිතා කරන උපාංග ආදාන උපාංග ලෙස හඳුන්වනවා. ප්‍රතිදාන උපාංග වලට
දත්ත පිටතට ලබා දීම සඳහා දත්ත හෝ තොරතුරු පිටතට ලබා දීම සඳහා භාවිතා කරන උපාංග ප්‍රතිදාන උපාංග ලෙස හඳුන්වයි. ආචයනවලට දත්ත ගබඩා කර තබා ගැනීම සඳහා භාවිතා කරන උපාංග ආචයන උපාංග ලෙස හඳුන්වයි. හරි. එතකොට ඔය හැඳින්වීම් තුනට එක ගානේ ලකුණු 3ක් හම්බ වෙනවා හැඳින්වීම් තුනට විතරක්. හරි. ඊට පස්සේ උදාහරණ ලියන්නත් එපායිනේ. input devices වලට උදාහරණ දත්ත ඇතුළත් කරන ඒවාට අපිට ලියන්න පුළුවන් මොනවාද? මම input devices වලට අර වෙනමම කරපු ටියුට් එකේ නම් කලින් ඔන්ලයින් වලට කලින් input devices 20ක් විතර ඉගෙනනවා. ඊට අමතරව ඔන්ලයින් ක්ලාස් එකේ මුල පාඩමේදී ටිකක් කියලා දුන්නා. ඔයාලට බය වෙන්න එපා 10 වසරේ සම්පූර්ණ input devices ටික ආපහු ඉගෙන ගන්න තියෙනවා. හරි. mouse, keyboard, ඊට පස්සේ touch pad, touch screen, joystick, තව මොනවද? ඔය වගේ ගොඩාක් තියෙන input device, light pen, trackball. හරි. ඔය වගේ input devices වලින් 4ක් ඔයා ලියලා තියෙන්න ඕනේ. කවුරු හරි අමතරව තව input devices ලියුවා නම් මේක හරිද කියලා මගෙන් දැන් කතා කරලා අහගන්න පුළුවන්. සර් මයික්‍රොෆෝන් එක හරිනේ. හරි, මයික්‍රොෆෝන් එක හරි. output devices කියලා කියන්නේ දත්ත එළියට ලබා දෙන ඒවා. අපිට ගන්න පුළුවන් monitor එක, speaker, printer, projector, ඔන්න ඔය වගේ මොන හරි 4ක් දත්ත එළියට ලබා දෙන ඒවා 4ක් ලියලා තිබ්බනම් එයාට ලකුණු දෙන්න පුළුවන්. හරි. ලකුණු 4 නෙමෙයි දෙන්නේ මේවට මම දැන් කියන්නම්. ඊට අමතරව තව කවුරු හරි ලියලා තියෙනවනම් මොනවා හරි දැන් අහන්න පුළුවන්. storage device දත්ත ගබඩා කරන ඒවාට අපිට ගන්න පුළුවන් CD, DVD, එහෙම නැත්නම් අපේ hard disk, pen drive, නැත්නම් flash memory කියලා කියනවා අපි. chip, memory chip, ඔය වගේ මොනවා හරි 4ක් ලියලා තිබුණා. floppy disk දැන් වැඩි භාවිතා වෙන්නේ නැහැ. භාවිතා වෙන්නෙම නැහැ. magnetic disk, jazz disk, optical disk, optical magneto disk, ඔන්න ඔය වගේ දත්ත ගබඩා කරන උපාංග 4ක් ලියලා තිබ්බනම් හරි. අමතර ලියලා තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේ එකකට උදාහරණ 4ක් ලියනවට ලකුණු 2ක් හම්බෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ලකුණු භාගේ ගානේ. හැඳින්වීම කරනවට ලකුණු 1යි, උදාහරණ 4ට ලකුණු 2යි. එතකොට සම්පූර්ණ ප්‍රශ්නේ ඔයාලා කරලා තියෙනවා නම් හැඳින්වීමත් සහිතව උදාහරණ 4මත් එක්ක ඔයාලා කරලා තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බෙනවා. මේකේ සම්පූර්ණ ලකුණු හැඳින්වීම 3ට ලකුණු 3යි, උදාහරණ වලට 2 ගානේ ಜಾති 3ට උදාහරණ 4 දීලා තියෙද්දි ලකුණු 6ක් හම්බ වෙනවා. ඔක්කොම ලකුණු 9ක් හම්බ වෙනවා. ඔක්කොම හරිනවා. හරි. ලකුණු බලලා දාගන්න. එතකොට අමතරව ලියලා තියෙන ඒවා අහන්න පුළුවන් උපාංග. මේ ප්‍රතිදාන උපාංග වලට ටච් පෑඩ් හරි නේද? ප්‍රතිදාන උපාංග වලට ටච් පෑඩ් ගන්න බෑ. ටච් ස්ක්‍රීන් එක ගන්න පුළුවන්. ටච් පෑඩ් එක කියලා කියන්නේ අපි දත්ත ඇතුළත් කරන්න භාවිතා කරන එකක්. ප්‍රතිදාන උපාංග වලට ගවිඳු ටච් පෑඩ් එක ගන්න බෑ. ටච් පෑඩ් එක කියලා කියන්නේ අපිට ටච් කරලා මොන හරි දෙයක් ඉන්පුට් කරන්න තියෙන ඩිවයිස් එකක්. ඒකෙන් අපිට මොකුත් එළියට දෙන්නේ නැහැනේ. ටච් ස්ක්‍රීන් එක නම් අපිට දෙයක් බලා ගන්න එළියට දෙනවානේ. ඒකට ටච් ස්ක්‍රීන් එක අපිට ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි.
ඔන්න එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු ඔයාගේ ඔක්කොම හරිනම් ලකුණු 9ක් හම්බෙනවා. පැහැදිලි කිරීම 3ට 3යි. උදාහරණ 4 4 12 දක්වනවට ලකුණු 6යි. හරි. ඊට පස්සේ සුදුසු පරිදි යා කරන්න කියලා ඔයාලට දීලා තියෙනවා ටිකක්. සකසන නිෂ්පාදන සමාගම්. පළවෙනි එක මොනවාද? processors හදන කම්පැනි. processors හදන කම්පැනි මොනවාද? සකසන නිෂ්පාදන සමාගම්. අපි උඩින් ඉඳන් බලාගෙන යමු. මෙතන තියෙන ඔන්න AMD ඉන්නවා. AMD. ඊට පස්සේ තව කවුද? Intel. මෙන්න මේ දෙක අපිට ගන්න පුළුවන්. මේ දෙන්නම එතකොට යා වෙලා තියෙන්න ඕනේ. Intel. ඔව් AMD සහ Intel දෙන්නම යා වෙලා තියෙන්න ඕනේ මේකට. සකසනේ වර්ගය මොකක්ද? සකසනේ processor එක මොකක්ද? මේ අහන්නේ processor type එක අහන්නේ නේද? එතකොට අපිට යාට දෙන්න පුළුවන් dual core කියන එකයි core i3 කියන එකයි නේ. ඔව් ඒ දෙක විතරයි අපිට මෙතනින් දෙන්න තියෙන්නේ. සකසනේ වර්ගය dual core සහ core i3 කියන දෙක අපිට දෙන්න පුළුවන්. ශබ්දපතෙහි කෙවෙනි වල ලා කොළ පාට මොකේටද ගන්නෙ අපි? ස්පීකර්ස් වලට තමයි අපි ලා කොළ පාට කනෙක්ට් කරන්නේ. ලා නිල් පාට කනෙක්ට් කරන්නේ සහ ලා රෝස පාට කනෙක්ට් කරන්නේ මොකටද? කියන්න බලන්න මේක මම කරලා තියෙන අපි 8 වසරෙත් කරා. මයික්‍රොෆෝනය සඳහා ලානික ඔව් මයික්‍රොෆෝනය සඳහා ලා රෝස පාට හරි. ලා නිල් පාට පෝට් එක තියෙන්නේ ශබ්ද ආදාන බාහිර උපකරණ වලට. ලා නිල් පාට හොඳට මතක තියාගන්න. සකසනේ වේගය අපිට සකසනේ වේගය ගන්න පුළුවන් මෙතන තියෙන එකෙන් සකසනේ වේගය පෙන්වන්න කරලා තියෙන මොකක්ද? මෙන්න මේ ටික. මේක නේද? වේගය අපි මයින්නේ ගිගාහර්ට්ස් වලින්. 2.6 ගිගාහර්ට්ස් කියලා මෙන්න මෙතන තියෙන අපිට එතකොට සකසනේ වේගය මේක ගන්න පුළුවන්. දෘඩ තැටිය අපේ hard disk එක. hard disk එක අපිට 2 TB කියලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ විදිහට. දෘඩ තැටිය පුතේ අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ නම් 2 TB ප්‍රමාණයක් ගෙන්නේ. 2 TB. ඔව්. මෙතන අපිට ආයෙ ගන්න 4GB වලින් ඔන්න මෙතන අපිට තව ආචරණ ධාරිතාවක් තියෙනවා 4GB කියලා. අපිට ඒක ගන්න බෑ. මොකද දැන් දෘඩ තැටි 4GB වලින් නැති නිසා. දෘශ්‍යක චිත්‍රක අනුහුරු කුරුව. මේ කියන්නේ අපේ VGA වලට පාවිච්චි කරන එක. හරි. VGA වලට භාවිතා කරන එක. දෘශ්‍යක චිත්‍රක අනුහුරු කුරුව. අපිට මේක වෙනුවට ගන්න පුළුවන් VGA එකක් ගන්න පුළුවන්. ඒ වගේම HDMI port එකක් භාවිතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රධාන මතකය RAM එක. RAM එක අපිට මෙතන දීලා තියෙන ඒ වගේ අපිට ගන්න පුළුවන් වෙන්නේ 4GB කියන එක. RAM එකේ ආචරණ ධාරිතාවය 4GB ක RAM එකක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සංදර්ශකය මොනිටර් එක. මොනිටර් එකට ගැලපෙන data දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි LCD. කියන්නේ මොනිටර් එකේ වර්ගය අපිට LCD කියලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මොනිටර් එකේ size එකක් ගන්න පුළුවන් මෙන්න මෙතන 19යි කියලා. අඟල් 19ක මොනිටර් එකක්. ඔන්න ඒතර මේ data දෙකටම ඔයා යා කරලා තියෙන්න ඕනේ මොනිටර් එක. හරි. එතකොට ඔයාට මේකට ලකුණු හම්බෙනවා 4 වෙනි ප්‍රශ්නෙට ඔයාට 10ක් තියෙනවා ලකුණු කරන්න. මෙන්න මේ 10. 1 2 3 4 5 6 7 8 9 10. මේ 10ට ඔයාට එකකට එක ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවා.
සමහර ඒවා තිබුණ දෙකකට යාවෙන්න ඕනේ. එතකොට ඒවට ලකුණු භාගයක් ගානේ ඔයා දාලා ගන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යනවා. භාවිතා කර ඇති තාක්ෂණය අනුව සංදර්ශක වර්ග මොනවාද? භාවිතා කරලා තියෙන තාක්ෂණය අනුව සංදර්ශක වර්ග. පස්වෙනි ප්‍රශ්නේ. තාක්ෂණය අනුව සංදර්ශක වර්ග අපිට තියෙනවා CRT cathode ray tube, LCD liquid crystal display, ආය අපිට තියෙනවා LED. ඔන්න ඔය තාක්ෂණ තුනේ සංදර්ශක තියෙනවා. මේව මම පැහැදිලිව ඉගෙනුවා. මතක නැත්නම් ආපහු පරණ වීඩියෝ බලන්න පුළුවන්. එතකොට පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 3 නම් කරනකොට ලකුණු 3ක් හම්බ වෙනවා. දී ඇති වචන භාවිතා කර හිස්තන් පුරවන්න. පරිශීලක හා හිස්තනක් අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම තවත් හිස්තනක් මගින් සිදුවේ. පරිගණකයට හිස්තනක් ස්ථාපනය කිරීමෙන් පසු එය මත අපට අවශ්‍ය හිස්තනක් ස්ථාපනය කළ හැකිය. හරි. ඒකයි මේකයි දෙකම එතකොට ඔයා ෆිල් කරන්න ඕනේ. හරි. පරිශීලක හා අපි මෙතෙන්ට ගන්නේ දෘඩාංග අතර සම්බන්ධතාවය. මෙන්න මේක. දෘඩාංග අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම තමයි මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය මගින් සිදුවේ. පරිගණකයට මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධති දෙකක් තියෙනවා නේ මෙතන මේ බලන්න. මෙතන එකක් තියෙනවා ආපහු මෙතන එකක් තියෙනවා. පරිගණකයට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු එය මත අපට අවශ්‍ය මොනවද? එය මත අපට අවශ්‍ය යෙදවු මෘදුකාංග ස්ථාපනය කළ හැක. මුලින්ම දෘඩාංගයි මෙහෙයුම් පද්ධතිය අතර සම්බන්ධතාවය පරිශීලකයි දෘඩාංගය අතර සම්බන්ධතාවය තමයි මෙහෙයුම් පද්ධතිය මගින් ගොඩනගන්නේ. ඉතින් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරපුවම අපිට මෙහෙයුම් පද්ධතියක ඕනම අපිට අනිත් යෙදවුම් softwares නැත්නම් යෙදවුම් මෘදුකාංග application softwares ස්ථාපනය කරන්න පුළුවන්. ඒතකොට මේ රවුම පුරවන්න ඕනේ අභ්‍යන්තරයේම තියෙන්නේ දෘඩාංග. ආපහු මේ දෘඩාංග ගෙතෙන්ට ගන්නවා. දෘඩාංග වලට තමයි අපි මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ. මෙහෙයුම් පද්ධතිය මේකයි වෙනවා. එතකොට මෙහෙයුම් පද්ධතිය උඩ තමයි අපි යෙදවු මෘදුකාංග ස්ථාපනය කරන්නේ. එතකොට මේකත් අයින් වෙනවා. යෙදවු මෘදුකාංග භාවිතා කරන අපි තමයි උඩින්ම ඉන්නේ, එළියෙන්ම ඉන්නේ. කවුද අපි? පරිශීලකයෝ. එතකොට මෙයත් අයින් වෙනවා. එතකොට මේ විදිහට මේ හිස්තැන්නට පුරවලා තියෙන්න ඕනේ. 6 වෙනි ප්‍රශ්නෙට එතකොට සම්පූර්ණ ලකුණු 4යි මම දීලා තියෙන්නේ. එක හිස්තැනකට ලකුණු භාගය ගානේ. නිවැරදි එක හිස්තැනකට ලකුණු භාගය ගානේ මුල් ලකුණු 4ක් හිස්තැන් අඩට හිමි වෙනවා. ඔයාලා හරි විදිහට ගලපලා උත්තරේ ලකුණු ටික දාගන්න. හත්වෙනි ප්‍රශ්නේ අහනවා නොමිලේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධති සහ බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ දෙක බැගින් දෙන්න. හරි. අපිට නොමිලේ ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධති සහ බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ දෙක බැගින්. මෙහෙයුම් පද්ධති නොමිලේ ගන්න පුළුවන් අපිට Linux based කරගත්තු ඕනම මෙහෙයුම් පද්ධතියක් නොමිලේ ගන්න පුළුවන්. Unix based වුණු ඕනම මෙහෙයුම් පද්ධතියක් අපිට උදාහරණ තියෙනවා. තව Ubuntu වගේ ඒවා ඊට පස්සේ Fedora මෙහෙයුම් පද්ධතිය අපිට මේ දේවල් free ගන්න පුළුවන් operating system. අපිට license කරලා, ඒ කියන්නේ බලපත්‍ර සහිතව ගන්න සිද්ධ වෙන මෙහෙයුම් පද්ධති තමයි
Microsoft Windows කියලා කියන්නේ Windows වලත් Windows අපි versions ගොඩක් භාවිතා කරනවා Windows 7 8 10 ওই විදිහට භාවිතා කරනවා ඊට පස්සේ Apple company හදන Mac OS එක බලපත්‍ර සහිත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් එතකොට ඔන්න ඔය වගේ උදාහරණ දෙකක් මොකක් හරි ඔයා දීලා තිබ්බනම් හරි උදාහරණ දෙකක් නෙහන්නේ නේද ඔව් එතකොට 7 වෙනි ප්‍රශ්නෙට ඔයාට ලකුණු හම්බෙනවා දෙකක් නොමිලේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති දෙකක් දැක්වීමට එක ලකුණයි බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධති දෙකක් ලියනවට එක ලකුණයි එකකට භාගය ගන්න මුළු ලකුණු ඔයාට දෙකක් හම්බෙනවා බලලා ගලපලා දාගන්න හරි 8 වෙනි ප්‍රශ්නය USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංග 6ක් නම් කරන්න. USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංග. හරි ලේසි ප්‍රශ්නයක් පුතේ. අපිට මොනවද USB port එකත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. mobile phone ගන්න පුළුවන්. smartphone. හරි. smartphone ගන්න පුළුවන්. pen drives ගන්න පුළුවන්. ස්මාර්ට් වොච් වගේ ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ සමහර ස්පීකර් වලට පවර් දෙන්න පුළුවන්. පවර් විතරයි ඈ. ඔඩියෝ කමියුනිකේට් කරන්න, ඔඩියෝ බ්‍රෝඩ්කාස්ට් කරන්න බෑ. printer සම්බන්ධ කරන්න පුළුවන් අපිට. ගොඩාක් සම්බන්ධ වෙන කැමරා ගන්න පුළුවන්. ඔය වගේ උපාංග ගොඩාක් වර්තමානයේ භාවිතා කරන උපාංග ගොඩක් USB port එකත් එක්ක අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි මෙතන අපි එදිනෙදා භාවිතා කරන mouse, keyboard, speaker, pen drive, printer, scanner තව ගොඩක් තියෙනවා ඔය වගේ අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔය උපාංග වලින් ඔයා ලියලා තියෙන්න ඕනේ උපාංග 6ක්. උපාංග 6ක් නම් කරනකොට ඔයාට ලකුණු 3ක් දෙනවා. ඒ කියන්නේ එක උපාංගයකට ලකුණු භාගය ගානේ ලකුණු 3ක් හම්බෙනවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන් මේ උපාංගේ හරිද කියලා අහන්න පුළුවන්. නවවෙනි ප්‍රශ්නට අපි යනවා එහෙනම් පරිගණකයක් මිලට ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික පිරිවිතර සහ තාක්ෂණික නොවන පිරිවිතර 4 බැගින් ලියන්න. කම්පියුටර් එකක් අපි සල්ලි දීලා ගත්තී බලන්න ඕනේ තාක්ෂණික පිරිවිතර සහ තාක්ෂණික නොවන පිරිවිතර. තාක්ෂණික පිරිවිතර අපිට බලන්න පුළුවන් කම්පියුටර් එකේ processor එක මොකක්ද? සකසනය මොකක්ද? මෙයාගේ ස්පීඩ් එක processor type එක, processor වර්ගය, processor එකේ generation එක ඒ ටික බලන්න පුළුවන් අපිට. ඊට පස්සේ තව මොනවද අපිට පුළුවන්? අපිට මෙයාගේ RAM ධාරිතාවය බලන්න පුළුවන්. RAM එක කොච්චරක් තියෙනවද? RAM එකේ වර්ගය මොකක්ද? ඊට පස්සේ අපිට පුළුවන් අපේ දෘඪ තැටිය බලන්න. hard disk එක මොකක්ද? සාමාන්‍ය normal HDD එකක්ද? එහෙම නැත්නම් SSD hard disk එකක්ද? hard disk එකේ ධාරිතාවය කොපමණද? අන්න ඒ වගේ දේවල් බලන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපේ VGA එක බලන්න පුළුවන්. HDMI එකක්ද? VGA port එකක්ද? නැත්නම් VGA එක capacity එක මොකක්ද? 2GBද 4GBද නේ? අන්න ඒ වගේ ඒවා බලන්න පුළුවන්. තව අපිට බලන්න පුළුවන් motherboard එක මොකක්ද මේකේ? ඊට පස්සේ monitor එක ප්‍රමාණය බලන්න පුළුවන්. LCDද LEDද නැත්නම් මේකේ size එක මොකක්ද monitor එකේ?
ඔන්න ඔය වගේ තාක්ෂණික පිරිවිතර අපිට බලන්න පුළුවන් ඔය වගේ දේවල්. තවත් ගොඩාක් තියෙනවා. හරි. අපි අපෙන් අහන්නේ කීයක්ද? 4 බැගින් ලියන්න. ඊට අමතරව කාට හරි වෙන මොන හරි ලියලා තියෙනවා නම් දැන් අහන්න පුළුවන් මේක හරිද කියලා. තාක්ෂණික නොවන පිරිවිතර යටතේ මොනවාද අපිට ගන්න පුළුවන්? පරිගණකයන් මිලට ගද්දී ඒකේ මිල වගකීම් නේ අලවියෙන් පසු සේවාව ඊට පස්සේ මේකේ පාට ඔය තාක්ෂණික නොවන පිරිවිතරනේ. ඊට පස්සේ මේකේ බ්‍රෑන්ඩ් නේම් එක. ඒ කියන්නේ සන්නම් නාමය. බ්‍රෑන්ඩ් එක HP එකක්ද Dell එකක්ද Lenovo එකක්ද Toshiba එකක්ද ඒ වගේ ඒවා තාක්ෂණික දේවල් නෙමෙයි. එතකොට ඔයා මේ තාක්ෂණික පිරිවිතර 4ක් සහ තාක්ෂණික නොවන පිරිවිතර 4ක් ලියලා තියෙන්න ඕනේ. එතකොට පුතේ තාක්ෂණික පිරිවිතර 4ක් ලියනකොට ඔයාලට ලකුණු 4ක් හම්බෙනවා. තාක්ෂණික නොවන පිරිවිතර 4ක් ලියනකොට ලකුණු 4ක් හම්බෙනවා. 9 වෙනි ප්‍රශ්නෙට ඔක්කොම ලකුණු ඔයාලට 8ක් හම්බෙනවා කියන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට ලකුණු 8ක් හම්බෙනවා ඔක්කොම හරිනම්. ඊට අමතරව මොන හරි ඔයාලා ලියලා තියෙනවා නම් ඔයාලට දැන් අහන්න පුළුවන් මෙහෙම මේක හරිද කියලා. 10 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් පැතුරුපතක් භාවිතයෙන් සිදු කරගත හැකි කාර්යයන් 4ක් නම් කරන්න. විද්‍යුත් පැතුරුම්පත ස්ප්‍රෙඩ්ෂීට් software එක භාවිතා කරලා මොනවාද කරගන්න පුළුවන්? කාර්යයන් 4ක්. අපිට මොනවා හරි ගණිත කර්ම ටිකක් කරගන්න පුළුවන් නේ. එකතු කිරීම, අඩු කිරීම වගේ දේවල් ටිකක්, මධ්‍යන්නේ සෙවීම, ඇවරේජ් හොයන ඒවා, බෙදීම ඔය වගේ ගණිත කර්ම ටිකක් කරගන්නත් පුළුවන්. ඒ සරලම අවස්ථාව. එහෙම නැත්නම් අපිට ගිණුම් කරන කටයුතු කරගන්න පුළුවන්. අපිට විශ්ලේෂණ කටයුතු ඇනලයිස් එකක් කරගන්න පුළුවන් අපිට. විශ්ලේෂණයක් කරගන්න පුළුවන් මොනවා හරි දේවල් ටිකක් බලලා දත්තරයක් ඇතුළත් කරලා විශ්ලේෂණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් සංසන්දනාත්මක කටයුතු ටිකක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් තව මොනවද? chart එකක් ඇදගන්න නේ. අපි chart වලට කියනවා ප්‍රස්ථාර නිර්මාණය කරන්න. ප්‍රස්ථාර නිර්මාණය කරගන්න පුළුවන් අපිට. ඒතර ඔය වගේ කටයුතු ගොඩාක් අපිට කරගන්න පුළුවන් Excel භාවිතා කරලා. හරි. එතකොට ඔය දේවල් වලින් ඔයා ලියලා තියෙන්න ඕනේ මොනවා හරි දේවල් 4ක්. ඔයා 4ක් ලියනවට ලකුණු 4ක් හම්බ වෙනවා. විද්‍යුත් පැතුරුම්පතක් තුල භාවිතා කරන ඊළඟ ප්‍රශ්නේ පහත සඳහන් මෙවලම් භාවිතා කරන්නේ මොනවටදයි කෙටියෙන් දක්වන්න. හරි. හරි ලේසි ප්‍රශ්නයක්. අංක 1 කියන්නේ new අලුත් වැඩපතක් ලබා ගැනීමට මේව භාවිතා කරන්න පුළුවන්. 2 save අපි නිර්මාණය කරපු වැඩපතක් save කරන්න මේ ඔප්ෂන් එකට යන්න පුළුවන්. තාක්ෂණික පිළිවිතර කියන එකේ ඔව් processor speed එහෙම නෙමෙයි දෙන්න ඕන. හරි. එහෙම ලිව්වත් උත්තරේ හරි. නමුත් මම බලාපොරොත්තු උනේ මේක ලියලා තිබ්බනම් ඇති කියලා තමයි. ඔයාලට සාමාන්‍යයෙන් මේ processor කියන එක ලිව්වම ලකුණු දෙනවා. ඒකයි මම ඒක විස්තර කරද්දි කිව්වේ මෙයාගේ අපිට processor speed එක ඊට පස්සේ ඔයා උත්තරේ එහෙම ලිව්වනම් හරි. processor type එක, processor එකේ වර්ගය, ඊට පස්සේ processor එකේ generation එක මොන පරම්පරාවේද, ඔන්න ඔය වගේ දේවල් ටික. processor එකේ තියෙන cache memory එක,
හරි. ඔන්න ඔය වගේ process එකේ ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන්. ඒවා වෙනම ලියලා තිබ්බත් හරි. නමුත් ඔයාලගෙන් මම මෙතන බලාපොරොත්තු වුණා process එක විතරක් ලිව්වත් ඔයාලට මේ පේපරේ ලකුණු දෙනවා කියලා. ඒ නිසා මම එහෙම කිව්වේ. ඔයා කියන උත්තරේ හරි. ඕකේ. හරි. අපි මේක කර හිටියේ. තුන්වෙනි එක අපිට පුළුවන් මොන හරි අපි කලින් හදපු ડોකියුමන්ට් එකක් වැඩපොතක් ඕපන් කරලා ගන්න. ඒ කියන්නේ විවෘත කරන්න තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. ඔයා ඒක එහෙම ලියලා තියෙනවා. වැඩපොතක් විවෘත කර ගැනීම. හතරවෙනි එක අපිට තියෙන්නේ print preview එකක් නේද? print preview එකක් අපිට බලා ගන්න පුළුවන් print කරන්න කලින් මෙන්න මේ option එකෙන්. පස්වෙනි එක print option එක අපිට පුළුවන් අපේ වැඩපොත print කරගන්න මෙන්න මේ option එකෙන් ගිහිල්ලා. 6 තියෙන්නේ undo. undo කියලා කියන්නේ අපි කරපු ක්‍රියාවක් නැවත සිදු කිරීම. කරපු ක්‍රියාවක් අවලංගු කිරීම. හරි. ඔයාලා මේකේ නම ලියලා ඉරක් ගහලා ලියන්න ඕනේ මොකක්ද මේකෙන් කරන්න කියලා චුට්ටක් ලියන්න ඕනේ. හරිද? රූලක් විතර ලියලා තියෙන්න ඕනේ. undo කියන්නේ අපි කරපු ක්‍රියාවක් අවලංගු කිරීම සිදු කරන්න. මේක redo. ඒ කියන්නේ අපි අවලංගු කරපු ක්‍රියාවක් ආපහු නැවත සිද්ධ කරන එක තමයි මෙයාගෙන් කරන්නේ. පස්සට ගිය ස්ටෙප් එකක් ආපහු ඉස්සරහට අරගෙන එනවා. 8 වෙනි එක තියෙන්නේ copy. copy කියලා කියන්නේ මොකක් හරි මෙවලමක් අපිට පිටපත් කරගන්න පුළුවන් clipboard එකට copy කරගන්න පුළුවන්. පිටපත් කරගන්න පුළුවන්. පිටපත් කර ගැනීම කියලා ලියවනම් හරි. මේ තියෙන්නේ 9 වෙනි එක cut. cut කියලා කියන්නේ අපි මොකක් හරි මෙවලමක් එතනින් කපා ගැනීම. ඒ කියන්නේ එතනින් අයින් කරගෙනම අරගෙන යන්න තමයි අපි මෙයාව භාවිතා කරන්නේ. 10 වෙනි එක paste. ඒ කියන්නේ මොකක් හරි එකක් ආපහු අපි අලවන්න. copy කරගත්ත එකක් හෝ cut කරගත්ත එකක් හෝ ඇලවීම සඳහා මෙතෙන් වෙනත් තැනකට රැගෙන යාම සඳහා තමයි මෙයාව භාවිතා කරන්නේ. ABC කියන්නේ අපි spelling and grammar. අපිට පුළුවන් මෙයාගෙන් grammar spelling අපේ document එකේ spelling සහ grammar check කරගන්න පුළුවන් අපිට මෙන්න මෙයාගෙන්. හරි. එතකොට ඔයාට 11 වෙනි ප්‍රශ්නෙට ලකුණු හම්බෙනවා 11ක් ලියන්න තියෙනවා ඔයාට. මේ 11ට ඔයාට ලකුණු 11ක් හම්බෙනවා එකකට එක ගන්න. දොළොස්වෙනි එක පහසුනම් මෙවලම් වලින් සිදු කරන්නේ කුමක්දයි කෙටියෙන් දක්වන්න. අංක 1 ෆොන්ට් කියන එකෙන් අපිට පුළුවන් අපි දැනට භාවිතා කරමින් ඉන්න ෆොන්ට් එක වෙනස් කරගන්න. ෆොන්ට් එක මාරු කරගන්න පුළුවන්. ෆොන්ට් එක වෙන ෆොන්ට් එකක් භාවිතා කරන්න පුළුවන් සිලෙක්ට් කරලා. දෙවෙනි එක තියෙන අපිට ෆොන්ට් සයිස් එක. ඒ කියන්නේ අපි ටයිප් කරන ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන් අපිට. ඒ ඔප්ෂන් එක භාවිතා කරලා. තුන්වෙනි එක bold. bold කියලා කියන්නේ අපිට අකුරු තද පැහැ ගන්නවන්න ගැන්වීමට. 4 italic. italic කියලා කියන්නේ අකුරු ඇල කිරීමට. 5 underline. underline කියලා කියන්නේ වචන යටින් ඉරක් ඇඳීමට. මේක තියෙනවා fill color. ඒ කියන්නේ මොකක් හරි මෙවලමකට නැත්නම් shape එකකට ඕනම දෙයකට පාට පිරවීම සඳහා. මේක තියෙන්නේ font color. අකුරු වල වර්ණය වෙනස් කිරීම සඳහා. 8 වෙනි එක borders. අපිට පුළුවන් මේකෙන් විවිධ borders එකතු කරගන්න. border කියන්නේ
Excel වල සෙල් වලට බෝඩර්ස් එකතු කරගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එකෙන්. 8 වෙනි එකෙන්. 9 වෙනි එක 9 10 11 අපිට alignments ටිකක් තියෙන්නේ. අපිට මේක 9 වෙනි එකේ තියෙන්නේ align left 10 වෙනි එකේ තියෙන්නේ align left කියලා කියන්නේ වමට එකෙල්ලේ කිරීම. මේ තියෙන්නේ align center මැදට එකෙල්ලේ කිරීම. 11 තියෙන්නේ align right දකුණට එකෙල්ලේ කිරීම. 12 තියෙන්නේ align top උඩට එකෙල්ලේ කිරීම. 13 තියෙන්නේ align middle මැදට එකෙල්ලේ කිරීම. ඒ කියන්නේ සෙල් එකක හරි මැදට. 14 තියෙන්නේ align bottom පහළට එකෙල්ලේ කිරීම. හරි 15 වෙනි එක මොකක්ද? 15 16 17 15 අපි මෙයාට කිව්වා wrap text කියලා. ඒ කියන්නේ සෙල් එකක කැපෙන්න අකුරු ලියන්න නැතුව සෙල් එකක අපි ලියන දේ ඉඩමදි නම් සෙල් එක පල්ලහැට ගිහිල්ලා සම්පූර්ණ අපි සෙල් එකක් ඇතුලේ ලියන ටිකම සම්පූර්ණ පෙන්වන්න ඩිස්ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ wrap text කියන ඔප්ෂන් එකකින් අපි ඒක ප්‍රැක්ටිකල් කරලා බලුවා. 16 තියෙන්නේ orientation. ඒ කියන්නේ අපිට පුළුවන් සෙල් එක ඇතුලේ අකුරු පිහිටන දිශාව ඇලටද කෙලින්ද තිරස්ද ඔය විදිහට අකුරු පිහිටන දිශාව අපිට වෙනස් කරන්න පුළුවන්. 17 කියලා කියන්නේ merge and center. ඒ කියන්නේ අපිට සෙල් කිහිපයක් එකට එකතු කරලා ඒ සෙල් එකක් විදිහට මැද්දේ මොනවා හරි ලියන්න පුළුවන්. සෙල් කිහිපයක් එකට එකතු කිරීම තමයි එකක් බවට පත් කිරීම තමයි merge and center එකෙන් සිද්ධ කරන්නේ. හරි. එතකොට ඔන්න 12. 12 ඔයාලට තියෙනවා ලියන්න 17ක් නේ? කොටස් 17කින් මොනවද වෙන්නේ කියලා අහනවා මේ එකකට එක ගානේ ඔයාට ලකුණු 17ක් හම්බ වෙනවා 12 වෙනි ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ 13 පහත දැක්වෙන විද්‍යුත් පැතිරුම්පත ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ගානේ අංක යොදා ඇති අවයවයන් හඳුන්වන නම් ලියන්න. හරි. පළවෙනි එකට අපි මොකක්ද කියන්නේ? අංක 1ට අපි කියනවා name box කියලා නේ. නැත්නම් address box කියලා සමහර අවස්ථාවන් වලදී හඳුන්වනවා. ඔක්කොම දෙකම ගැටලුවක් නැහැ. හරි. name box. දෙවෙනි එක ABCD විදිහට නම් කරලා තියෙන්නේ column නේ. තුන්වෙනි එක මෙන්න මේ බායකට තමයි තුන්වෙනි එක ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මේ දිගට තියෙන බායකට අපි මෙයාට කියනවා formula bar කියලා. නැත්නම් සූත්‍ර කොටුව කියලා කියනවා. හතරවෙනි එක rows නේ. පේලි තමයි මේ අතර තියෙන්නේ rows. පහ මෙන්න මේ සෙල් කෝෂ පරාසයක් සිලෙක්ට් කරලා තියෙන මෙතන නේ. අපි ඒකට කියනවා cell range එකක් කියලා. cell range කෝෂ පරාසය. 6 වෙනි එක තනි සෙල් එකක් තියෙන්නේ. අපි යට කියනවා කෝෂයක් කියලා. හරි. එතකොට අවයවයන් හඳුන්වලා තියෙනවා. අවයවයන් 6ක් තියෙනවා. ඒ අවයවයන් 6 හඳුන්වනකොට එකකට එක ගානේ ඔයාට ලකුණු 6ක් හම්බ වෙනවා.
දෙවෙනි ප්‍රශ්න අහනවා සිසුවාගේ මුළු ලකුණු ලබා ගැනීම සඳහා E2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය මොකක්ද කියලා. E2 කෝෂය කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කෝෂය. මුළු ලකුණු ලබා ගන්න ඔයාට පුළුවන් ලියන්න සමානයි සම් B2 වල ඉඳන් D2 වෙනකම් අපිට ගන්න පුළුවන්. හරි. 6 2ට මේක තමයි උත්තරේ. සමානයි සම් B2 වල ඉඳන් D2 වෙනකම් ගන්න පුළුවන් මුළු ලකුණු හොයාගන්න සූත්‍රය. තුන්වෙනි ප්‍රශ්න අපෙන් අහනවා ඉහත ඔබ ලබාගත් මුළු ලකුණු අනෙක් සිසුන්ගේත් ලබා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන පියවර කුමක්ද? මේ මෙතන ගත්ත මුළු ලකුණු අනෙක් සිසුන්ගේත් ලබා ගන්න මොකද්ද කරන පියවර? හරි. ඒකට ඔයා මෙහෙම ලියලා තියෙන්න ඕනේ. E2 කෝෂය මත ක්ලික් කර E2 කෝෂයේ නැත්නම් E2 සෙල් එකේ දකුණු පස පහළින් හරි right bottom side එකේ දකුණු පස පහළින් දැක්වෙන පිරවුම් හැන්ඩලය fill handle එක පහළට ඇද ගැනීමෙන් click and drag කියලා කියන අපි පහළට ඇද ගැනීමෙන් අනෙක් සිසුන්ගේ මුළු ලකුණු ලබාගත හැකිය. E2 කෝෂයේ දකුණු පස පහළ ඇති පිරවුම් හැන්ඩලය පහළට ඇද ගැනීම මගින් අනෙක් සිසුන්ගේ මුළු ලකුණු ලබාගත හැකිය. ඒ විදිහට ලියලා තියෙන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නය අහනවා සිසුවාගේ සාමාන්‍ය ලකුණු ලබා ගැනීම සඳහා F2 කෝෂයේ ඔබ ලියන සූත්‍රය. F2 කෝෂය මෙන්න මේක. සාමාන්‍ය ලකුණු ලබා ගන්න ඔයා මොකක්ද ලියන සූත්‍රය කියලා. හරි. ඒකත් අපි එතකොට ඇවරේජ් ගන්න ඕනේ මොකේද? B2 ඉඳගෙන D2 වෙනකන් ඇවරේජ් එක තමයි අපි B2 ඉඳන් D2 වෙනකන් ඇවරේජ් එකයි ගන්න ඕනේ. හතරවෙනි එක එතකොට අපි ගන්නවා average සමානයි average D2 ඉඳගෙන D2 වලට වෙනකන් තියෙන average එක කියලා ගන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නේ සිසුවෙකු වාර්තා කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය බලා ගැනීම සඳහා G2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය. වැඩිම ලකුණු ප්‍රමාණය ගණනය කරන්න G2 වල ලියන්න ඕනේ සූත්‍රය අහනවා. එන්න මෙතන ලියන්න ඕනේ සූත්‍රය. ඒකත් අපි ගන්න ඕනේ B2 වල ඉඳන් D2 වෙනකම්. සමානයි අපි ගන්න ඕනේ max B2 වල ඉඳන් D2 වෙනකම් කවුද max ඉන්නේ කියලා අපි හොයා ගන්න ඕනේ. හයවෙනි කන සිසුවෙකු වාර්තා කර ඇති අඩුම ලකුණු ප්‍රමාණය බලා ගැනීම සඳහා H2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය. H2 මෙන්න මෙතන. අඩුම ලකුණු ප්‍රමාණය. ඒත් ගන්න ඕනේ අපි B2 රේන්ජ් එකේ B2 සහ D2 කියන රේන්ජ් එකෙන් තමයි ඒත් ගන්න ඕනේ. එහෙනම් අපි අඩුම ලකුණු ගන්නේ min කියන ෆන්ක්ෂන් එකෙන්. අපිට පුළුවන් එහෙනම් ඒක ගන්න 6 වෙනි එකේ උත්තරේ විදිහට සමානයි min B2 වල ඉඳන් D2 වලට වෙනකම්. ඒක තමයි එතකොට ඒකට එන උත්තරේ. 7 වෙනි කන පන්තියේ සිටින මුළු සිසුන් ගණන සෙවීම සඳහා C7 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය කුමක්ද කියලා අහනවා. C7 මෙන්න මෙතන ලියන්න ඕනේ සූත්‍රය මොකක්ද කියලා අහනවා. මුළු සිසුන් ගණන හොයන්න. ඒ කියන්නේ අපි ගන්න ඕන මෙන්න මේ තීරුව එකතු. A2 වල ඉඳන් A5ට වෙනකම්. අපි ගන්නවා count
A කියන එක ගන්නන count A කියන එක ගන්නන මොකද අපිට දැන් අකුරු විතරක් තියෙනවනේ අපි count කරගන්නේ. ඉලක්කම් නැහැනේ ටිකේ නේද? count A2 වල ඉඳන් A5ට වෙනකම් අපිට ඒ ටික ගන්න ඕනේ. හරි. එතකොට උත්තර ටික එන්නේ මෙන්න මේ විදිහට 6 2 3 4 5 6 7 කියන දෙකට උත්තර ටික එන්නේ මේ විදිහට. මේ හැම එකකටම පුතේ ලකුණු එනවා 2 ගානේ. මේකට 2යි මේකට 2යි 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 2යි. එතකොට ඔයාලට ඔක්කොම ලකුණු එනවා. එතන කීයක්ද? 1 4 6 8 10 12ක් නේද? මුල් ලකුණු 12ක් එනවා ඔයාලට 6 1 නැතුව. හොඳේ 6 1ට 6ක් තියෙනවා. ඒතර සම්පූර්ණ 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු ඔයාලට 18ක් හම්බ වෙනවා. නෙමෙයි 13නේ 13 1ට 6යි 13 ඉතුරුවට ලකුණු 2 ගන්න හම්බ වෙනවා 13 කියලා ආපහුත් ප්‍රශ්නයක් තියෙනවා ඉලක්ක වැරදිලා කමන්නේ අපි එහෙමම තියාගෙන යමු. ඉහත නිර්මාණය කර ඇති දත්ත වගුව ප්‍රස්ථාරයක් ආකාරයෙන් පෙන්වුම් කිරීම සඳහා ගැළපෙන ප්‍රස්ථාර වර්ග දෙකක් නම් කරන්න. හරි. අපිට මෙයා ගොඩාක්ම සුදුසු මෙයාව පෙන්වන්න බාර් chart එකක්. ඒ වගේම අපිට පුළුවන් column chart එකක් භාවිතා කරන්න. වඩාත්ම සුදුසු වෙන්නේ ඔය දෙක තමයි මෙයාව පෙන්වන්නේ. එතකොට 13ට ඔය දෙක තිබ්බොත් උත්තර හරි. වඩාත්ම සුදුසු ඒ දෙන්න. හරි. ඔය දෙක අනිවාර්යෙන් ඔය දෙක උත්තර තියෙන්න ඕන. එතකොට 13 කියන මේ ප්‍රශ්නෙට වාට ලකුණු දෙකක් දෙනවා ප්‍රස්ථාර වර්ග දෙක නම් කරනවට. ඊළඟ ප්‍රශ්නය අහනවා මේ නම් කරපු ප්‍රස්ථාර දෙකට අමතරව දත්ත ප්‍රස්ථාරගත කිරීම සඳහා භාවිතා කළ හැකි තවත් ප්‍රස්ථාර වර්ග තුනක් නම් කරන්න කියලා. ඔයාලට තවත් ප්‍රස්ථාර වර්ග අපිට ගන්න පුළුවන්. තව scatter. ඊට පස්සේ අපිට තව ගන්න තියෙනවා 2D line ගන්න පුළුවන්. area පෙන්වන ප්‍රස්ථාර තියෙනවා. එතකොට ඔයා මෙතන ලියලා තියෙන්න ඕනේ මේ වගේ තවත් මොකක් හරි chart වර්ග කිහිප තුනක් නම් ලියලා තියෙන්න ඕනේ. ඒකට 14 වෙනි ප්‍රශ්නට හම්බ වෙනවා ලකුණු 3. පහත දැක්වෙන දත්ත වර්ග වලට ගැලපෙන දත්ත දෙක බැගින් ඉදිරියෙන් ඇති හිස් කොටුවෙහි ලියන්න. හරි. හරි ලේසි ප්‍රශ්නයක්. නම්බර් මට කැමැති දත්ත දෙකක් ගානේ ලියන්න පුළුවන්. ওই විදිහට ඉලක්කම් දෙකක් තිබ්බනම් හරි. කරන්සි වලට මට කැමැති කරන්සි වර්ග භාවිතා කරන්න පුළුවන් මේ විදිහට කරන්සි වර්ග. accounting data විදිහට අපිට මේකටත් සංඛ්‍යාම භාවිතා කරන්න පුළුවන් මොනවා හරි. නැත්තම් තව accounting දත්ත වර්ග කීපයක් තියෙනවා. short date එකක් විදිහට මට දාන්න පුළුවන්. මුලින්ම date එක. ඊට පස්සේ මාසේ ඊට පස්සේ අවුරුද්ද. long date එකක් විදිහට මට දාන්න පුළුවන් මේ විදිහට. ඔයාලා දිගට date එක දාන්නේ මේ විදිහට කවද්ද? දැන් මෙහෙම දාන්නේ 1st January 2021 ඔය විදිහට. time එකක් මට දාන්න පුළුවන්. පැය කීයද ඊට පස්සේ විනාඩි කීයද තත්පර කීයද
ඔහොම ටයිම් එකත් මට දාන්න පුළුවන්. percentage එකක් විදිහට මට මොකක් හරි පොඩි දත්තයක් මම percentage එකක් විදිහට දාලා තියන්න පුළුවන්. fraction භාග සංඛ්‍යාවක් විදිහට ඔය විදිහට උදාහරණ දෙකක් තිබ්බනම් හරි. scientific number එකක් විදිහට අතරම උදාහරණ තියෙනවා මෙන්න. ඔය වගේ නම්බර් එකක් මොකක් හරි ඔයා දාලා තියෙනවා නම් හරි. ඉතින් එතකොට ඔයාට තියෙනවා මේ වගේ data types 9ක්. උදාහරණ දෙක ගන්න ඔයා ලියනකොට ලකුණු 9ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ විද්‍යුත් පැතුම්පතක් තුල වැඩ පොත සහ වැඩ පොත ඇති අතර ඇති වෙනස පැහැදිලි කරන්න. work book අපි කියනවා එයාට work book එකයි අපි කියනවා අනිත් එකට work sheet එක. වැඩ පොත මෙයා වැඩපත මේ විදිහට වගුවක් ගහලා පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔයාලා වගුවක් ගහලා පැහැදිලි කරන්න අමාරුයි. මේක වාක්‍යයක් ලියලා පැහැදිලි කරාට ගැටලුවක් නැහැ. හරි. වැඩපොත කියලා කියන්නේ අපි වැඩපත් ඇතුළත් සම්පූර්ණ පොත. එහෙම නැත්නම් සම්පූර්ණ ડોකියුමන්ට් එක, සම්පූර්ණ ෆයිල් එක. අපිට එක වැඩ පොතක් ඇතුලේ වැඩපත් කිහිපයක් තියෙන්න පුළුවන්. හරි. ඕක තමයි ප්‍රධාන වෙනස වැඩ පොත සහ වැඩපත අතර. එක වැඩ පොතක් ඇතුලේ වැඩපත් කිහිපයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේ වැඩපත් කිහිපයකින් නිර්මාණය කරගන්න පුළුවන් එක ડોකියුමන්ට් එකක් තමයි අපි වැඩ පොත කියලා හඳුන්වන්නේ. හරි. workbook and worksheet. ඔන්න ඔය සංකල්පය ඔයා ලියවිලා තියෙනවා නම් ඔයාට ඒකට ලකුණු හම්බ වෙනවා 4ක් හම්බ වෙනවා. වැඩපොත සහ වැඩපත අතර ඇති වෙනස පැහැදිලි කිරීමට. ඊට පස්සේ 17 ඔබ නිර්මාණය කර ඉවර වූ විද්‍යුත් පැතුම්පතක වැඩපොතක් සුරකින්න ආකාරයේ කෙටි පියවර මගින් දක්වන්න. සේව් කරන හැටි ඔයා කෙටි පියවර මගින් දක්වන්න ඕනේ. හරි. ඔයා මේ විදිහට හදාගත්තු වැඩපොතක් සේව් කරන්නේ ෆයිල් ගියා, සේව් ගියා, browse කරලා ඔයා සේව් කරන්න භාවිතා කරන එක සේව් කරන්න අවශ්‍ය තැන තේරුවා ලොකේෂන් එක, name එක දුන්න මොකක්ද කියලා සේව් කියන එක දුන්නා. හරි. ඕක ඔයා එතකොට දැන් ලියන්න ඕනේ කොහොමද? ෆයිල් ගියා, ඊට පස්සේ save කියන option එකට ගියා. අපි location එකක් තෝරගන්නවා. ගබඩා කිරීමට, තැම්පත් කිරීමට ස්ථානයක් තෝරා ගැනීම. සිංහලෙන් ලියලා තිබ්බට ගැටලුවක් නැහැ. ගබඩා කිරීමට ස්ථානයක් තෝරගන්නවා. ඊට පස්සේ අපි file name එක වෙනස් කරනවා. type a name. name එකක් දානවා අපිට මොන නමින්ද මෙයාව සේව් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ save කියන බටන් එක ක්ලික් කරනවා. ඕක තමයි කෙටි පියවර. අපි හදාගත්තු වැඩපොතක් සේව් කරගන්න භාවිතා කරන, තැම්පත් කරගන්න භාවිතා කරන කෙටි පියවර තමයි ඕක. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ විදිහට නැතුව තව කාට හරි කෙනෙකුට පුළුවන් control button එකත් එක්ක S ගැහුවොත් එහෙම ඔයාට මෙන්න මේ window මෙන්න මෙතන window එකට ඔයාව එනවා කෙලින්ම. ඒ කියන්නේ ෆයිල් ගිහිල්ලා save යන්න අවශ්‍ය නැහැ. මේ window එකට කෙලින්ම ඔයාව එනවා. ඒ shortcut එක. එතකොට ඔයා මේ පියවර shortcut එක පෙන්වන්න ඕනේ මෙන්න මේ දිග පියවර දැක්වීමට ඔයාට ලකුණු හම්බ වෙනවා. 17ට ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. සම්පූර්ණ පියවර දැක්වුවා. භාගයක් නම් ඔයා මේකෙන් ලියලා තියෙන්නේ ලකුණු භාගයයි හම්බෙන්නේ.
භාගයක් නම් ඔයා මේකේ ලියලා තියෙන්නේ ලකුණු භාගයයි හම්බෙන්නේ. හරි. 18 ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු ඇතුළත් කළ විට ලකුණු 50ට වැඩි නම් පාස් ලෙසද 50ට අඩු නම් ෆේල් ලෙසද පෙන්වීම සඳහා ගැලීම් සටහනක් අඳින්න කියලා කියනවා. ලකුණු 50ට වැඩි නම් පාස් ලෙසද 50ට අඩු නම් ෆේල් ලෙසද පෙන්වන්න ඕනි. අපි මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ශිෂ්‍යයාගේ ලකුණු ඇතුළත් කරගන්න එක. ලකුණු ඇතුළත් කරගත්තට පස්සේ අපි බලන්න ඕනේ මේ ඇතුළත් කරපු ලකුණු 50ට වැඩිද කියලා. අපි මතකයිද අපි ඩිසිෂන් ගන්න හැටි කියලා දුන්නා. මේ ඇතුළත් කරගත්තු ලකුණු 50ට වැඩිද කියලා බලන්න ඕනේ. 50ට වැඩි නම් yes නම් අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ. 50ට වැඩි නම් අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ පාස් කියලා. 50ට අඩුයි නම් අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ මොකද්ද? ෆේල් කියලා. හරි. ඔය දෙකෙන් මොක කරත් අපි අන්තිමට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි දැන් මේ හැඩතල හරියටම නැහැ. ඔයාලට ඒ උනාට මතක් වෙන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට ඔයාගේ එතකොට ගැලීම් සටහන ෆ්ලෝ chart එක තියෙනවා. ලකුණු 50ට වැඩි නම් පාස්, ලකුණු 50ට අඩු නම් ෆේල් කියන විදිහට. ඔය ගැලීම් සටහන ඔයා අඳිනවට ඔයාට ලකුණු හම්බ වෙනවා 8ක්. මේ 8 ඔයාට හම්බෙන්නේ මේ කෑල්ලට 1යි, මේ කෑල්ලට 1යි, මේ කෑල්ලට 1යි, මේකට 1යි, මේකට 1යි. ලකුණු 5යි. මේ ඩිසිෂන් එක සහ ඒක දෙපැත්තට yes no යන එක හරියට දාලා තියෙනවා ලකුණු 3ක් විදිහට තමයි මොක හම්බෙන්නේ. ඒතර මේ ප්‍රශ්නට වට මුල් ලකුණු 8ක් හම්බ වෙනවා. පරිගණක සංරචක සහ මූලික සංකල්පය දැක්වෙන පහත ආකෘතිය සම්පූර්ණ කරන්න. මූලික සංකල්පයේදී අපි දක්වන්නේ දත්ත ආදානය input ඒ වගේම මෙහා පැත්තේ output ඒ කියන්නේ ප්‍රතිදානය. මේ මැද්දෙන් තියෙන්නේ දැන් සැකසීම. මධ්‍ය සැකසුම් මේකක ඇතුලේ තමයි සකස් කරන්නේ. මධ්‍ය සැකසුම් මේකකේ ඇතුලේ අපිට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තුන තමයි ALU එක, ඊට පස්සේ register කියලා කියනවා. ALU කියලා කියන්නේ arithmetic and logical unit. අංක ගණිතමය හා තාර්කික ඒකකය. අන්තිම අපිට තියෙනවා control unit CU එක. control unit එහෙම නැත්නම් පාලන ඒකකය. ওই විදිහට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඔයාලා ලියලා තිබ්බනම් ඒක හරි. එතකොට ඔයාලට මේ කොටස් පහට එක ගානේ මේකට එකයි, මේකට එකයි, මේකට එකයි, මේකට එකයි, මේකට එකයි, මේ කොටස් පහට ඔයාලට එක ගානේ ලකුණු හම්බ වෙනවා 5ක් මේකට. 19ට ලකුණු 5ක් හම්බ වෙනවා. අන්තිම එක 20 අහනවා ඉහත ඔබ නම් කළ මධ්‍ය සැකසුම් මේකකයේ තුල පවතින කොටස් තුනෙන් සිදුවන්නේ කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. මධ්‍ය සැකසුම් මේකකයේ තුල පවතින කොටස් තුන විදිහට අපි අඳුනගත්තේ register එකයි, ALU එකයි, CU එකයි, control unit එකයි. register එකෙන් කරන්නේ මම ලියන්නේ මෙතන ඔයාලා ලියන්න. මධ්‍ය සැකසුම් ඒකකය වැඩි වශයෙන් භාවිතා කරන දත්ත මතක තබා ගැනීම.
මධ්‍ය සැකසුම් ඒකකය වැඩි වශයෙන් භාවිතා කරන දත්ත CPU එක වැඩි වශයෙන් භාවිතා කරන දත්ත මතක තබා ගැනීම තමයි රෙජිස්ටර් එකෙන් කරන්නේ. ALU එකෙන් කරන්නේ අංක ගණිතමය සහ තාර්කික කටයුතු. CU එකෙන් කරන්නේ control unit එකෙන් කරන්නේ පාලන සංඥා හැසිරවීම. පාලන සංඥා එහෙට මෙට අරගෙන යන එක තමයි control unit එකෙන් කරන්නේ. 21 හරි 20 ප්‍රශ්නට ඔයාලට හම්බ වෙනවා මුල් ලකුණු 3ක්. ඒ කොටස් තුනට ඔයා හරි උත්තර ලියලා තියෙනවා. මේකට 1යි මේකට 1යි මේකට 1යි ගානේ මුල් ලකුණු ඔයාට 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ 21. අපි අපෙන් අහන්නේ Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇති පරිගණකයක පිරිවිතර බලා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන පියවර කෙටියෙන් දක්වන්න. Windows මෙහෙයුම් පද්ධතියක පරිගණකයක පිරිවිතර. හරි ලේසි. මම කියලා දීලා තියෙනවා මේක. මෙන්න මේ my computer එහෙම නැත්නම් this PC icon එක උඩ right click කරලා properties යනවා. ඒ ගියාම මේ පරිගණකයේ තියෙන පිරිවිතර ටික මට පෙන්නනවා. හරි. මෙන්න මේ විදිහට පරිගණකයේ පිරිවිතර බලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඔයා ඒකට උත්තරේ ලියන්න ඕනේ right click on this PC icon. This PC එහෙම නැත්නම් my computer කියන icon එක මත right click කර ඊට පස්සේ ආ කරන්න ඕනේ ඒ ලැබෙන මෙනුවෙන් properties click කරන්න. click properties. ඔච්චරයි. පියවර දෙකයි තියෙන්නේ. this PC icon එක උඩ right click කරලා ඒකෙන් properties ඒ ලැබෙන මෙනුවෙන් properties click කරන්න ඕනේ. this PC icon එක මත right click කර ඒ ලැබෙන මෙනුවෙන් properties click කර යුතුය. කෙටි පියවර විදිහට තමයි මම මේ ලියලා තියෙන්නේ right click on this PC. එහෙම නැත්නම් මේක සමහර operating system වල my computer කියලා පෙන්නනවා. ගැටලුවක් නැහැ මොකක් වුණත්. this PC හෝ my computer icon එක මත right click කර properties කියන ඒ ලැබෙන මෙනුවෙන් properties තෝරන්න. ඊට පස්සේ ඔයාට හම්බ වෙනවා properties window එක හම්බ වෙනවා. ඔහොම තමයි කෙටියෙන් පිරිවිතර බලාගන්නේ. ඉතින් ඔයාට මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් හම්බ වෙනවා උත්තරේ හරිනම්. නැත්තම් අර පියවර ටික ලියා ගන්න. හරි. ඔන්න අපි අද පේපර් එක සාකච්ඡා කරලා ඉවරයි. අද ක්ලාස් එක අපි නවත්තමු. එහෙනම් ආයුබෝවන්.